SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අලුත් VIP Extra Anti Smell lemon mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 නොවැම්බර් 25 බදාදා සිරස්තල තවත් මරණ 4ක් සමග මෙරට කොවිඩ් මරණ 94 දක්වා ඉහළට. හිටපු CID ප්‍රධානියාටත් කොවිඩ්. අටලුකම ගුවනින් නිරීක්ෂණය කරයි. ගෝලීය කොවිඩ් ආසාදිතයන් කෝටි 6 ඉක්මවයි. මහනුවර පාසල් 45ක් හෙට සිට වසා දැමී. පාසල් වලට දරුවන් පැමිණීමේ ප්‍රතිශතය 51%ක්. ධර්මාශෝකයට කිසිදු ළමයෙකු පැමිණ නැහැ. ජනපති ලෙස වරදකරු වුවහොත් දඬුවම් ලැබීමට සූදානම්. පාස්කු කොමිසමේ සාක්ෂි දීම අවසන් කරමින් හිටපු ජනපති කියයි. හිටපු ඇමති රිෂාඩ්ට ඇප දිවිනැගුම නඩුවේ විත්තිකරුවන් නිදහස් කිරීම ගැන තීන්දුව 30 වෙනිදා. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Therana, this is Other Therana Prime Time with Srimani Yapa and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන්. ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. තවත් COVID-19 වෛරස ආසාදිතයින් 294ක් අද පස්රුවේ හඳුනා ගැනීමත් සමගින් මෙරට සමස්ත ආසාදිතයින් ගණන 21000 ඉක්ම වූවා. මේ අතර තවත් කොවිඩ් මරණ 4ක් ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 94ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් මියගේ බවට ඊයේ තහවුරු වූ සියුදෙනාගෙන් එක් අයෙක් මහර බන්ධනාගාරයේ ස්ථිරකරුවෙක් වන අතර සෙසු තිදෙනා සියඹලාපේ දකුණ කොළඹ 15 හා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශවල පදිංචිකරුවන්. මියගේ ස්ථිරකරුවා 74 හැවිරිදි අයෙකු වන අතර ඔහු බන්ධනාගාර රෝහලේ සිට රාගම ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෙත මාරු කර එවා සිටියේදී පසුගිය 22 වෙනිදා මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව වී ඇත්තේ COVID-19 සමග පාචන රෝගී තත්ත්වයක් නිසා ඇති වූ අවයව අක්‍රිය වීමයි. එමෙන්ම සියඹලාපේ දකුණ ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකුද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී පසුගිය 22 වෙනිදා මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව වී ඇත්තේ නිදන්ගත වකුගඩු රෝගයක් COVID-19 ආසාදනය සමග උත්සන්න වීමයි. මේ අතර COVID-19 ආසාදනය වූ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී ඊයේ මිය ගොස් තිබෙනවා. මරණයට හේතුව වී ඇත්තේ ආඝාතය සහ COVID-19 නියුමෝනියාවයි. එමෙන්ම බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකුද IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේදී ඊයේ මිය ගොස් තිබෙනවා. COVID-19 ආසාදනය සමග නිදන්ගත අක්මා රෝගයක් උත්සන්න වීම හා මොළේ ඉදිමීමේ රෝගය මරණයට හේතුව බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. මේ අතර ඊයේ දිනේදී මෙරටින් තවත් COVID-19 වෛරස ආසාදිතයින් 458 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ පෙර පරිදිම කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 259ක්. එමෙන්ම පළමු වරට ගම්පහ දිස්ත්‍රික්කයට වඩා කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ ආසාදිතයන් වාර්තා වීම විශේෂත්වයක්. එම සංඛ්‍යාව 78ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයන් ඊයේ දිනේදී අඩු වී තිබූ අතර එම සංඛ්‍යාව 23ක්. මහනුවර ඇතුළු සෙසු දිස්ත්‍රික්ක 7කින් ඊයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 28ක්. එමෙන්ම වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන් 19ක්, පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 17ක්, බන්ධනාගාර ආශ්‍රිත ආසාදිතයන් 24ක් සහ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් 10ක්ද ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයන් අතරට අයත් වනවා. මේ අතර මහර බන්ධනාගාරයේ රඳවා සිටි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ පොලිස් නිලධාරීන් 9 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග එහි සිටි පොලිස් නිලධාරීන් පිරිසක් නිරෝධායනයට යොමු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ආරච්චි කට්ටුව පොලිසිය තාවකාලිකව වසා දමා ඇති බවයි. එහි සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනා ගැනීමෙන් අනතුරුවයි. පසුව ආරච්චි කට්ටුව පොලිස් ස්ථානයේ නලදරන් කට්ටුව ප්‍රජාශාලාව තුළ තාවකාලිකව ස්ථාපනය කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් ගණන 1095ක් දක්වාත් වෛරසය ආසාදනය වූ පොලිස් විශේෂ කාර්ය බළකා සමාජිකයන් ගණන 256ක් දක්වාත් ඉහළ ගියා. මේ අතර බොරැල්ල මෙත්සර උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් අද විරෝධතාවක නිරත වුණා. ඔවුන්ට ආහාර පාන සපයා ගැනීමට ගැටලු ඇති බව පවසමින්. අනතුරුව පොලිසිය විසින් පිරිස විසුරුවා හැරියා. තමාට කූපනයක් ලැබෙයි. තමාගේ නිවස ලොක්ඩවුන් වෙලා හුදකලා කරපු තැනක් නම් හුදකලා කරපු ඇඳරි නීතියට යටත් වෙච්ච සියලු දෙනාටම අනිවාර්යයෙන්ම මේක ලැබෙනවා. ඒක මම මේ අවස්ථාවේදී කිව යුතුයි. කිසි කෙනෙක් කලබල වෙන්න එපා. මේ වියලි ආහාර වලට අමතරව අපි මේ වෙනකොට 13000කට පවුල් මහජන ආධාර ලබා දීලා තිනවා රුපියල් 17500ක් අතර ප්‍රමාණයක මුදලක්. දෙසැම්බර් මාසෙත් අපි ඒක මහජන ආධාර ලබා දෙන කටයුතු කරනවා. මේ අතර බොරැල්ල සිරිසර උයන නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට ආධාර බෙදා දීමක් අද සිදු කෙරුණේ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. දැනට හුදකලා තත්ත්වයට පත් කරලා තියෙන පොලිස් වසංගවල සහ විශේෂයෙන්ම හුදකලා තත්ත්වයට පත් කරලා තියෙන මහල් නිවාස සංකීර්ණවල අයට දිස්ත්‍රික් ලේකම්තුමා විසින් දෙවන වරටත් රුපියල් 10000ක බඩු මල්ලෙන් රුපියල් 5000 බැගින් දෙවතාවකට දැන් 5000ක නැවත බඩු මල්ල ඊයේ බෙදා දීම ආරම්භ කළා. ඒ වගේම ඉපීමේ මාර්ග අවහිර වුණ සියලු දෙනා සඳහා රුපියල් 5000 වෙනුවට නැවත 5000ක බඩු මල්ලක් ලබා දීමත් ඊයේ දවසේ ආරම්භ කරලා තියෙනවා. එමෙන්ම හුදකලා කර ඇති මේ ගමුව සංචාරක වෙරළේ ධීවරයින් අද නිරෝධායන නීති නොතකා කරවල සඳහා මාළු වේලමින් සිටියා. එම අවස්ථාවේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිසිය එක්ව ඔවුන් එම ස්ථානයෙන් විසිරුවා හැරීමට කටයුතු කළා. ගමුව ලොක්ඩවුන් කරවා කියන එක දන්නවද? ටිකක් කරලා ළමයිට ගන්න සල්ලිත් නැහැ නේද සර්? ගෙවල් වැස්සේ තියෙන මිනි අරගෙන යන්න තමයි වෙන්නේ. ඔව් ඉතින් ළමයි කන්න පොඩ නැතුව. නගරය වහලා තියෙන්නේ. වහලා තියෙන්නේ. ව්‍යාපාර කටයුතු කරන් යන්න බෑ. හේතුව තියෙන්නේ මෙතන මේ රෝගේ පැතිරීමේ අවදානමක් තියෙනවා. අවසාන දැනුම් දීමක් කර අද දින ඉවත් කර ගැනීම කටයුතු කරන්න කියලා එසේ ඉවත් කරගත්තේ නැත්නම් අපි හෙට දිනේ අධිකරණයට යොමු කිරීමට කටයුතු කරනවා විශේෂම පොලිසිය සහයෝගය ඇතුව. අටලුගම අලෝතියාව ප්‍රදේශ ගුවනේ සිට පරීක්ෂාව අද දිනේදීත් සිදු කෙරුණා. ඩ්‍රෝන යාන ආධාරයෙන් හා හෙලිකොප්ටර් යාන ආධාරයෙන්. මේ අතර බණ්ඩාරගම ප්‍රදේශයේ අහඹු ලෙස තෝරාගත් 150ක පවන පිරිසක් අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කර තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන් කිසිවකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවයි. මේ අතර මට්ටක්කුලිය අලිවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඉන් 5 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබූ බවයි. මේ අතර කෑගල්ල බන්ධනාගාරයේ රැඳවියන් 6 දෙනෙකු පමණ අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කළ අතර ඉන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වුණා. මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකෙන් අපිට විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. විශේෂයෙන්ම COVID-19 සමග ජීවත් වෙලා එදිනෙදා කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කරගෙන අපි ඉස්සරහට යනවා. ඒකින්ද මම කියන්නේ මේකට දේශපාලනයක් ගාව ගන්න එපා. මේක වෛද්‍ය විද්‍යාත්මකව විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත තමයි මේ වෙලාවේදී සෞඛ්‍ය අමාත්‍යාංශය මේක ක්‍රියාත්මක කරන්න යන්නේ. අපිට මේ ඇති වෙලා තියෙන දෙවෙනි කොවිඩ් රැල්ල අපිට පාලනය කරගන්න පුළුවන් මට්ටමකට ගෙනීම සඳහා මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක මේ වෙලාවේදී අත්‍යවශ්‍යයි. එමෙන්ම බේරුවල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකුට වෛරසය ආසාදනය වීමත් සමග ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් 200ක් පමණ අද PCR පරීක්ෂණයට යොමු කළා. මේ අතර PCR පරීක්ෂණ ප්‍රතිඵල දින 5ක් ප්‍රමාද වන බවට ඊයේ රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සිදු කළ චෝදනාව අද වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීය වේදීන්ගේ ආයතන විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. අපි දන්නවා අද වෙනකොටත් සමහර ප්‍රදේශවල දවස් 5කට පෙර කරපු පරීක්ෂණවල ප්‍රතිඵල අද වෙනකොට ලැබිලා නැහැ. PCR පරීක්ෂණවල ප්‍රතිඵල අවම වශයෙන් පැය 24ක් ඇතුළතවත් ලැබෙන්න ඕනේ. එහෙම නොලැබෙන පරීක්ෂණ ප්‍රතිඵලයකින් දත්තයක් හැටියට කෙනෙක් පොසිටිව් කියලා ගන්න පුළුවන් වෙයි. එතකොට අපිට ආශ්‍රිතයින් විශාල ප්‍රමාණයක් ඒ තුළ තව හඹා යන්න සිද්ධ වෙනවා. මේ පොකුරු තවදුරටත් ව්‍යාප්ත වෙන්න එක හේතුවක් තමයි PCR පරීක්ෂණවල ප්‍රතිඵල නිශ්චිත මොහොතේ නොලැබී යාම. විශේෂයෙන්ම අපි කියන්නට ඕනේ දැනට ලංකාවේ රාජ්‍ය අංශයේ රසායනාගාර කිසිවක හෝ PCR පරීක්ෂණ
පැය 48කට වඩා ප්‍රමාද වෙන්නේ නැහැ. පැය 48ක කාලයක් ගත වෙන්නේ මුල් ඒරියාව රසායනාගාරයේ. මේ කාර්ය මණ්ඩලය කරලා පැය 24කට අඩු කාලයකදී ඒක දෙනවා. ඒ වගේම පොසිටිව් වාර්තාවක්. එහෙම නැත්නම් ආසාදිතයෙක් අපි හඳුනාගත්තොත් ඒ ආසාදිතයාගේ වාර්තාව දුරකථනය මගින් ලබා දෙනවා. මේ පරීක්ෂණය එන්න දවස් 5ක් යනවා කියලා මම කියන්නේ දවස් 5ක් ගත වෙනවා කියන අයගේ වගකීමක් තමයි. කොහෙටද මේ පරීක්ෂණය යවුවේ? කවුද මේ පරීක්ෂණ කරේ? මොකද්ද රසායනාගාරය කියලා නිශ්චිත වශයෙන් කියන එක. අපිට පෙරෙන්න තියෙන විදිහට ශනික ප්‍රතිදේහ ජනක කට්ටල ගෙන්වීමට තියෙන උනන්දුව ඒවා පාවිච්චි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට නැහැ. ඒ නිසා අපි ඊටාම අසීරුවෙන් මේ මොහොතේ තිබිච්ච ජංගම රථයක් නැවත පරිහරණයට අරගෙන අපි හැකිතාක් ප්‍රමාණයක් අපිට ලබා දෙන රතු කලාපවල මේ ශනික ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල වලින් පරීක්ෂණ කරනවා. මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 වෛරස් ආසාදිතයන් ගණන 21,261ක් දක්වා ඉහළ ගියා. ඉන් 15,447ක් පූර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5,720ක්. This is a news alert from Ada Verana 24. දැන් ලැබුණු පුවතක්. කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අටලුගම නැගෙනහිර එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම සේවා වසම් හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කිරිමන්තුඩාව ග්‍රාම සේවා වසම හුදකලා තත්වයෙන් මුදා හැරීමට පියවරගෙන ඇති බවයි. මිට අමතරව මහනුවර අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බුලුගහතැන්න සහ තෙළඹු ගහවත්ත යන ග්‍රාම සේවා වසම්ද හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. එම පුවත නැවතත්. කළුතර බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් අටලුගම නැගෙනහිර එපිටමුල්ල සහ කොළමැදිරිය යන ග්‍රාම සේවා වසම් හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කිරිමන්තුඩාව ග්‍රාම සේවා වසම හුදකලා තත්වයෙන් මුදා හැරීමට පියවරගෙන ඇති බවයි. මීට අමතරව මහනුවර අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් බුලුගහතැන්න සහ තෙළඹු ගහවත්ත යන ග්‍රාම සේවා වසම්ද හුදකලා කර ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළා. This is a news alert from Ada Verana 24. පවතින වසංගත තත්ත්වය සැලකිල්ලටගෙන මහනුවර නගරය හා එය ආශ්‍රිතව ඇති පාසල් 45ක් දෙසැම්බර් 4 වෙනිදා දක්වා තාවකාලිකව වසා තබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා අද නිවේදනය කළා. බස්නාහිර පළාතේ හා හුදකලා කෙරුණු ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල පාසල් ඉකුත් සඳුදා සිට ආරම්භ කෙරුණත් අද දිනේ පාසල් බොහොමයක සෙසුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. බස්නාහිර පළාතේ හා හුදකලා කෙරුණු ප්‍රදේශවල හැර සෙසු ප්‍රදේශවල 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා පාසල් ඉකුත් සඳුදා විවෘත කෙරුණු අතර අද 3 වන දිනටත් පැවැත්වුණා. පාසල් ආරම්භ වූ ඉකුත් සඳුදා දිනේදී සමස්ත දිවයිනෙන්ම පැමිණ තිබුණේ ළමුන්ගෙන් 34% පමණයි. ඊයේ දිනේදී එය 44% දක්වා වැඩි වූ අතර අද දිනේදී එම අගය දක්වුණේ 51% ලෙසයි. සැලැස්මක් හදන්න නැතුව පාසල් ආරම්භ කිරීමේ ප්‍රතිඵලය මේ. ළමයි දෙමව්පියෝ එවල නැත්තේ විශ්වාසයක් නැතිකම. විශ්වාසයක් ගොඩනැගීමයි කළ යුත්තේ. ඒකට අදාළ කටයුතු කරන්න කියලායි අපි කියන්නේ. ඒ නිසා දැන් අනතුරුදායක වටපිටාවක් අද වෙනකොට නිර්මාණය වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව අසමත් වෙලා තිබෙනවා. දෙමව්පියෝ තුල තව දුරටත් මේ දරුවන් සුරක්ෂිතයි කියන සහතිකය ලබා දෙන්න. මේ අතර ඉකුත් 23 වෙනිදා අම්බලන්ගොඩ කුලරත්න විද්‍යාලයට සහ ධර්මාශෝක විද්‍යාලයට පැමිණි එකම පවුලේ දරුවන් දෙදෙනෙකුගේ මව්පියන් කොවිඩ් ආසාදිතයින් බවට ඊයේ හඳුනා ගැනුණා. මේ හේතුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ සිසුවාගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන සිසුන් 22 දෙනෙකු හා ගුරුවරුන් 2 දෙනෙක් නිරෝධායනයට යොමු කෙරුණා. මෙවන් පසුබිමක අද එම පාසලට කිසිදු දරුවෙකු පැමිණ සිටියේ නැහැ. උදෑසන පැමිණීම අපිට වාර්තා වෙන්නේ කිසිදු ශිෂ්‍යයෙකු නොපැමිණි තත්වයක්. පාසල් පරීක්ෂා අපි සම්පූර්ණයෙන්ම විස බීජ හරණය කරලා තියෙන්නේ. ඒ නිසා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යන්න අපිට දැනට කිසිදු බාධාවක් නැහැ. එමෙන්ම අම්බලන්ගොඩ කුලරත්න මහාවිද්‍යාලයට ළමුන් 7 දෙනෙකු පමණක් අද පැමිණ සිටි අතර ලබන සඳුදා වනතෙක් ළමුන් සඳහා පාසල් විවෘත නොකිරීමට තීරණය කර ඇති බව විදුහල්පතිවරයා සඳහන් කළා. එම පාසලේ ළමයින් 3ක් සහ ගුරුවරුන් 6ක් මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඒක නිසා අද අපි පාසල් කමිටුව රැස් කරා. ඒ අනුව අපි තීරණයක් ගත්තා හෙට සහ අනිද්දා කියන දින දෙක තුල දරුවන් සම්පූර්ණ වශයෙන්ම පාසලට කැඳවන්නේ නැහැ. බලාපොරොත්තු වෙනවා නැවතත් ලැබෙන සඳුදා සිට සුපුරුදු පරිදි අධ්‍යයන කටයුතු සඳහා පාසල ආරම්භ කරන්න. කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ සමීපතම ආශ්‍රිතයින් වන ඔහුගේ මුණුබුරෙකු සහ මිනිබිරියක පසුගිය සඳුදා කන්දගෙදර ජාතික පාසලට පැමිණීම හේතුවෙන් එම පාසල පසුගිය දවසා දැමුණා. ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කර ඇති පසුබිමක අදාළ සිසුන් දෙදෙනාගේ PCR වාර්තා ලැබෙන තෙක් පාසල යළි විවෘත නොකරන්නයි ලංකා ගුරු සේවා සංගමය ඉල්ලා සිටිනවා. අධ්‍යාපන බලධාරීන් පාසල විවෘත කරන්න ඒ සියලු දෙනා දැඩි උත්සාහයක් ගත්තත් මේ වෙනකොට කන්දගෙදර ජාතික පාසලේ ගුරුවරු ළමයි පාසලට පැමිණෙන්නේ නැතුව මේ තත්ත්වය එක්ක පාසල පවත්වන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. PCR පරීක්ෂණයේ රිපෝට් එක එන්න කලින් පාසල විවෘත කරලා කාටද මේ ලකුණු දාලා පෙන්වන්න හදන්නේ කියන ප්‍රශ්නේ අපට තියෙනවා. කඩුව සීනිගම ශ්‍රී විමල බුද්ධි මහාවිද්‍යාලයට අම්බලන්ගොඩ සිට පැමිණෙන ගුරුවරියකගේ නන්දනිය සහ මාමණ්ඩියද කොවිඩ් ආසාදිත බවට PCR වාර්තා මගින් ඊයේ තහවුරු වී තිබුණා. මේ හේතුවෙන් ඇගේ පළමු පෙළ ආශ්‍රිතයින් වන ගුරුවරියන් 30 දෙනෙකු හා ළමුන් 9 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. හික්කඩුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද එම පාසල විෂබීජ හරණය කළ අතර අද පාසලට පැමිණ සිටි ළමුන් 7 දෙනාද යලි නිවෙස් වෙත රැගෙන යාමට මව්පියන් කටයුතු කර තිබුණා. දාල ගුරුවරිය සිටි තැන මේ ආශ්‍රිතයා සිටි තැන මේ ස්ටාෆ් රූම් එක සහ ගණ්ඩු පන්ති කාමරේ සම්පූර්ණ විෂබීජ හරණය කරා. ඒ අදාළ ළමයි එක විතරක් දැනට නිරෝධායනය කරලා තියෙනවා. පාසල ගැටලුවක් නැහැ පවත්වාගෙන යන්න පුළුවන්. හෙට සිට සාමාන්‍ය පරිදි සීනිගම ශ්‍රී විමල බුද්ධි මහාවිද්‍යාලයේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යන බවයි විදුහල්පතිවරයා පැවසුවේ. පවතින වසංගත තත්ත්වය සැලකිල්ලටගෙන මහනුවර නගරේ හා ඒ ආශ්‍රිතව පිහිටි පාසල් 45ක් දෙසැම්බර් 4 වෙනිදා දක්වා තාවකාලිකව වසා තබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා අද නිවේදනය කළා. ඒ අතරතුර කාලය තුලදී දරුවන්ට නිසි ආකාරයෙන් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් ප්‍රවාහන පහසුකම් ලබා දීම සඳහාත් ඒ වගේම අනිකුත් පහසුකම් ලබා දීම සඳහාත් මේ යම්කිසි අවදානමක් තියෙන තත්ත්වය මගාරවලා අපි මේ සතිය තුලදී නිවැරදි විසඳුම් ලබා දීලා මේ සියල්ල යථා තත්ත්වයට පත් වුණාට පස්සේ වහාම අපි පාසල් ආරම්භ කිරීමට තීරණය කළා තියෙනවා. මේ අතර පවතින වසංගත තත්ත්වය හමුවේ බොහෝ පාසල් සහ විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත් අදාළ ඉගැන්වීම් කටයුතු සඳහා සම්බන්ධ වීමට දුරකථන සංඥා පහසුකම් නිසි පරිදි නොමැතිවීමෙන් පීඩා විඳින දරුදරයන් පිරිසක් පිළිබඳව කුරුණෑගල පිහිටි දුනුමාව අලවතුවල කිතුල්ගොල්ල හා බමරගහ කන්ද ගම්මානවලින් අද දෙරණට වාර්තා වුණා. මේ හේතුවෙන් ඔවුන් සිය නිවසේ වහල මත එම සංඥා පහසුකම් සපයා ගැනීමට උත්සාහ දරන අයුරුයි මේ. එමෙන්ම ඇතැම් සිසුන් කිලෝමීටර ගණන් දුරගිවා දුරකථන සංඥා පහසුකම් ඇති ස්ථාන වෙත ගොස් අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ ගමනාගමන පහසුකම්ද ඉතා දුෂ්කර පසුබිමකයි. අන්තර්ජාල පහසුකම් කරන්න ඉතින් පල්ලෙහාට යනවා කිලෝමීටර් දෙකක් විතර පල්ලෙහාට පයින් යනවා එක්ක ගෙදර සහෝදරෙක් හරි හිටියොත් ගිහිල්ලා දානවා. ඒ ගිහින් තමයි ඒ පාර අයිනට වෙලා කරගන්නේ. මම මොරඩෝ කැම්පස් එකේ ඉංජිනේරු පිටේ ඉන්නේ. මෙයාට දැන් අපිට ඇත්තටම සිග්නල් නැහැ ඔන්ලයින් හරහා සම්බන්ධ වෙන්න. යාළුවන්ගෙන් නෝට්ස් එහෙම අරගෙන ඉවිල්ලා තාම ගෙදර සාමාන්‍යයෙන් බලන්නේ. ලොකු ගැටලුවකට පත් වෙලා ඉන්නේ මේ සිග්නල් අර්බුද සම්බන්ධයෙන්. ඉතින් අපි ඉල්ලා සිටිනවා පුළුවන් නම් මේකට අපිට ඉතා ඉක්මනින් පොඩ්ඩක් ඉස්සෙල්ලා ලබා දෙන්න කියලා. ලංකාවේ පළමුවරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැක ක්‍රංචි වෙජි. COVID-19 වසංගතය හමුවේ දරුවන් පාසැල් යාමට බියවිය යුතුද? සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපදින්නේ නම් ඊට කිසිදු බියක් ඇති කරගත යුතු නැහැ. එම උපදෙස් නිසි ලෙස අනුගමනය කරමින් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ආදර්ශමත් පාසලක් පිළිබඳ සටහනක් මේ. COVID-19 වසංගතය රට තුළ පවතින වාතාවරණයක පාසල් පද්ධතිය පවත්වාගෙන යාමද අභියෝගයක්. නමුත් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් පාසල් පවත්වාගෙන යාම අනිවාර්යයෙන්ම කළ යුතු වනවා. එලෙස සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස අනුගමනය කරමින් පවත්වාගෙන යන පාසලක් හොයාගෙන අපි අද ආවා ගාල්ලට. මේ ගෝනාපීනුවල සාරාලංකාර මහාවිද්‍යාලය. මුව ආවරණයක් පැළඳ පාසලට පැමිණෙන ළමුන් සියලු දෙනාම නිසි ලෙස දෑත් සේදීමෙන් අනතුරුවයි පාසල ඇතුළට පැමිණෙන්නේ. සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල තුළට පැමිණි සිසුසිසුවියන් අධ්‍යාපන කටයුතු ආරම්භ වීමට පෙර සුපුරුදු ලෙස පවිත්‍රතා කටයුතු සිදු කරනු ලබනවා.
ඔවුන් ආගමික වතාවත් සිදු කරන්නේ ඉන් අනතුරුවයි. ඒ සෑම විටම දුරස්ථභාවය රැක ගැනීමට ඔවුන් අමතක කරන්නේ නැහැ. සෑම කාල පරිච්ඡේදයක් අවසානයේම COVID-19 වෛරසයෙන් ආරක්ෂාවීමේ සෞඛ්‍ය ආරක්ෂිත පණිවිඩයක් නිකුත් කිරීම මේ පාසලේ විශේෂත්වයක්. වසංගතයෙන් ආරක්ෂාවීමට මෙම උපදෙස් පිළිපදින්න. මොකද දරුවෝ කියලා කියන්නේ නිතරම දේවල් මතක් කරන්න ඕන පිරිසක්. මෙම පාසලට සිසුන් ගෙන්වනු ලබන්නේ කණ්ඩායම් දෙකක් යටතේයි. පාසලට නොපැමිණෙන දරුවන් වෙනුවෙන් Zoom තාක්ෂණය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කිරීමට පාසල් ආචාර්ය මණ්ඩලය උනන්දු වීම විශේෂත්වයක්. අද පැමිණි දරුවන් සේම නිවසේ රැඳී සිටින දරුවන්ටද අධ්‍යාපනයේ ඒ ආකාරයෙන්ම ලබා දීමට තමයි අපි කටයුතු කරන්නේ. Zoom හරහා ඒ දරුවන් නිවසේ ඉඳලා මේ අවස්ථාවේදී රැඳී සිටිනවා. පන්ති කාමරය තුලත් අධ්‍යාපන කටයුතු වල නිරත වෙද්දී මොවුන් සෑම විටම නියමිත දුරස්ථභාවයක් තබා ගැනීමට කටයුතු කරනවා. වෙනදා මෙන් මේ දරුවන් ආහාර හෝමාරු කර ගැනීම පමණක් නොව තවත් අයෙකුගේ පාසල් උපකරණ පවා භාවිතයට නොගැනීමට වග බලා ගන්නවා. COVID-19 වසංගතයත් එක්ක අපිට අපේ සුපුරුදු දෛනික කටයුතු වලින් ඈත් වෙලා ඒ නීති රීති පිළිපදින්න සිද්ධ වෙනවා. කලින් නම් අපි ඔක්කොම එකට එකතු වෙලා කෑම කෑවේ COVID ඉඳන් ඉතින් දැන් කරන්න දෙයක් නැහැ. අපි පොත් පෑන් පැන්සල් යාළුවොත් එක්ක මාරු කරගත්තා. ඒ දැන් මේ COVID-19 වසංගත තත්ත්වය හේතුවෙන් අපිට එහෙම කරන්න බෑ. මේ වසංගත රෝගී තත්ත්වය හමුවේ සම්පූර්ණයෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය දරුවන්ගේ හෙට දවස කඩාකප්පල් වෙන තැනකට පත් වෙන්නට බෑ. මේ එන අභියෝග ජය අරගෙන තමන්ගේ කටයුතු සාර්ථකව කරගෙන යන්න අපි දරුවන්ට උදව් කරනවා. මේ වසංගත තත්ත්වය හමුවේ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම වැදගත් වෙන නිසා දරුවන්ට මේ පාසල් ඉන්න අවස්ථාව උදා කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ වගේම නිරෝධානය වෙන ගෙදරක් නම් ඒ වගේම COVID-19 රෝගියෙක් සිටිනවා නම් කරුණාකරලා ඔබේ දරුවා දවස් 14කට මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා නිර්දේශ ලබා දෙන තුරු ගෙදර නවත්තගෙන ඉන්න. මොකද ඒක සමාජ මෙහෙවරක්. සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද කෝටි 6 ඉක්මවා ගියා. මේ වන විට ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 14,17,000කට අධිකයි. පසුගිය පැය 24 දී ලොව වැඩිම කොවිඩ් මරණ ඇමරිකාවෙන් වාර්තා වූ අතර එය 2000 ඉක්මවා ගියා. ලෝක සමස්ත කොවිඩ් ආසාදිතයින් ලැයිස්තුවට ඊයේ දිනේදී පමණක් අලුතින් එක් වූ ආසාදිතයින් ගණන 5,43,000කට අධිකයි. ඒ අනුව සමස්ත ගෝලීය ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 6 ඉක්මවා ගියා. වාර්තා වූ මරණ සංඛ්‍යාව 11,720ක්. සමස්ත ආසාදිතයන් 1,30,00,000ට ආසන්න වෙමින් ඇති ඇමරිකාවෙන් ගත වූ පැය 24 තුළදී නව ආසාදිතයන් 1,75,000 ඉක්ම වූ පිරිසක් හඳුනා ගැනුණා. ගත වූ පැය 24 දී එරට මරණ සංඛ්‍යාව දැක්ුණේ 2,194ක් ලෙසින්. මේ අතර කොලොම්බියාවේ ජනාධිපති බිරිඳ මාරියානා ජුලියානා රුයිස් කොවිඩ් ආසාදනය වීම නිසා ස්වයං නිරෝධානයට ලක් වී සිටිනවා. රටවල් කිහිපයක්ම සිය එන්නත්වල සාර්ථකත්වය පිළිබඳව තොරතුරු අනාවරණ කිරීමත් සමග කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ දැඩි අවධානය යොමුව තිබෙනවා. වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන ඇමරිකානු ආයතනයේ අධ්‍යක්ෂවරයා පවසන්නේ ගැබිනි මව්වරුන් හා ළමයින් සඳහා කොවිඩ් එන්නත් ආරක්ෂිතද යන්න ඉතා ඉක්මනින් පරීක්ෂා කරන බවයි. එමෙන්ම එළඹෙන මාර්තු මාසය වන විට ජනතාවට කොවිඩ් එන්නතක් ලබා ගැනීමට හැකිවේ යයි තම අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. පාස්කු ප්‍රහාරයට අදාළව තමන් වරදකරුවෙකු වුවහොත් තමන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම අසාධාරණ නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ 8 වැනි දිනටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්. මේ අතර හිටපු ජනාධිපතිවරයා ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දී ඇතැයි ඔහුගෙන් හරස් ප්‍රශ්න යොමු කළ නීතිඥවරුන් ඊයේ දිනේදී කොමිසමට යෝජනා කළා. ජනාධිපති කොමිසම හමුවේ 7 වන දිනටත් හිටපු ජනාධිපතිවරයා ඊයේ සාක්ෂි දුන් අතර වගඋත්තරකාර පාර්ශ්වවලට හරස් ප්‍රශ්න විමසීමට අවස්ථාව හිමි වුණා. එෙහිදී හිටපු පොලිස්පතිවරයා වෙනුවෙන් කොමිසමේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ පොස්කු ප්‍රහාරය දින ඉක්මනින් මෙරටට පැමිණීමට ගුවන් ගමන් වාර 3ක් තිබුණත් සැලසුම් කළ ගුවන් යානයෙන්ම පැමිණියේ මන්දයි හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ ගුවන් ගමන් වාර යන එන වේලාවල් ජනාධිපති කෙනෙක් හැටියට මම දන්නේ නැහැ. මම කරන්නේ නිලධාරීන් මට වෙලාව කිව්වහම එතනට යන එක. අනික ප්‍රතිකාර කරපු වෛද්‍යවරයා මට එන්නතක් දුන්නට පස්සේ පැය 24ක් යනකල් ගුවන් ගමන් තහනම් කරලායි තිබුණේ.
එහෙම තියෙද්දිත් පෞද්ගලික සෞඛ්‍ය තත්ත්වය නොසලකා මම එදින මධ්‍යම රාත්‍රී ලංකාවට ආවේ. ඉන්පසුව හිටපු ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න කරනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා නියෝජනය කළ නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතායි. ඔබ 16 වෙනිදා කෙලින්ම සිංගප්පූරු නොගොස් ඉන්දියාවේ තිරුපති වන්දනාවට ගියා නේදයි? නීතිඥවරයා ප්‍රශ්න කළා. ඊට පිළිතුරු දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ එය මාගේ වාර්ෂික වන්දනා ගමනක් බවයි. ලක්ෂ ගණක් වන්දනාකරුවන් ඉන්න තිරුපතිවල තෙරපෙමින් වන්දනාව යාම දුෂ්කර ගමනක්. 2021 වෙද්දී කෝල් එකක් ආන්සර් කරන්න බැරි තරමට අපහසුවෙන් හිටපු ඔබතුමාට තිරුපති වන්දනා කරන්න පුළුවන් වුණාදයි? නීතිඥවරයා ප්‍රශ්න කළා. තෙරුවන්ගේ සරණින් දෙවි පිහිටෙන් එහෙම බරපතල අමාරුවක් තිබුණේ නැති බව හිටපු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා. 16 වෙනිදා මේ ගමනට ඔබේ බිරිඳ දරුවන් තිදෙනා සහභාගී වුණාදයි නීතිඥවරයා ප්‍රශ්න කළා. මන්ද සිනහවකින් ඊට පිළිතුරු දුන් සිරිසේන මහතා දරුවන් තුන්දෙනාම ගියාද කියලා මට මතක නැහැ. එහිදී යම් ආවේගයකින් ප්‍රශ්න කළ නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා. හිටපු ජනාධිපතිතුමනි, මේක විහිළුවක් නෙමෙයි. ජාතික ආරක්ෂාව මුළු මුනින්ම තර්ජනයකට ලක් වූ ඉතාමත් ඛේදජනක අවස්ථාවක රටේ ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයක ඉඳලා තියෙන්නේ. 16 වෙනිදා ගුවන් තොටුපළෙන් පිටත් වෙද්දී හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගුවන් යානයේ ඇතුළටම නැගලා සැලියුට් ගහුවා කියලා මතකයක් තිබ්බ ඔබතුමාට තමා එක්ක ගිය තමාගේ දරුවන් කවුද කියලා මතකයක් නැහැ කියලා පිළිගන්න කියලාද ඔබ මට කියන්නේ? යයි ප්‍රශ්න කළා. මට ඇත්තටම මතක නැහැ ස්වාමීනි. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. ඔබ සිංගප්පූරුවට ගිහින් නැවතුනේ රිට්ස් කාල්ටන් හෝටලයේද නැත්නම් මරීනා බේ සෑන්ඩ් හෝටලයේදයි? නීතිඥවරයා හිටපු ජනාධිපතිතුමාගෙන් විමසා සිටියා. අම්බෝ, ඔය මරීනා බේ සෑන්ඩ් කිව්වේ අර කණු දෙකක් උඩ තියෙන නැවක් වගේ එක නේද? මම නම් හිටියේ පොඩි හෝටලයක. මට ඒකේ නම නම් මතක නැහැ. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. මේ අතර අදත් ජනාධිපතිවරයාගෙන් හරස් ප්‍රශ්න විමසීමට නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතාට අවස්ථාව හිමි වුණා. දැන් ඔය කියන 2019 අප්‍රේල් 8 වෙනිදා උදෑසන ඔබතුමා පවත්වලා තියෙනවනේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ හමුවක්. දැන් ඕකට එද්දිත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට අප්‍රේල් 4 විදෙස් බුද්ධි තොරතුරු ලැබී තිබිලා තියෙනවා. ඒ වෙද්දී ඒ තොරතුරු ගැන දැන සිටි එකම පුද්ගලයා ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඔබට එම තොරතුරු පිළිබඳ දැනුම් නොදීම බරපතල රාජකාරී පැහැරහැරීමක් නේදයි නීතිඥවරයා යලි විමසා සිටියා. රාජකාරිය පැහැරහැරීමක් කියලා ඒකට කියන්න බෑ. අනික මේ ප්‍රහාරය වළක්වා නොගැනීම සහ මට ඒ පිළිබඳ දැනුම් නොදීම ගැන එක්කෙනෙකුට විතරක් වගකීම පවරන්න තමා පැකිලෙන බව සිරිසේන මහතා ප්‍රකාශ කළා. එහෙමනම් මේකට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුයි පොලිස්පති පූජිත් ජයසුන්දරයි විතරක් රක්ෂිත බන්ධනාගාරගත කිරීම අසාධාරණ නැද්දයි නීතිඥවරයා හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කළා. ඔව්, එහෙම වෙන්නත් පුළුවන් යයි හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. ඒක අසාධාරණයි කියලා ඔබතුමා පිළිගන්නව නම් ඇයි මලල්ගොඩ කමිටුවේ වාර්තාව එන්නත් කලින් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුයි සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මේ ප්‍රහාරයට තනිව වග කියන්න ඕනේ කියලා ප්‍රසිද්ධිය හංගඩු ගහුවේ? යයි නීතිඥවරයා පෙරලා ප්‍රශ්න කළා. මම එහෙම කළේ ප්‍රහාරයෙන් පස්සේ පැවති ආරක්ෂක කවුන්සිලේ සාකච්ඡා වෙච්ච කරුණු අනුව. යයි හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නා. මම ඔබට යෝජනා කරනවා මෙම සිදුවීමට අදාළව ඔබ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාට දෝෂාරෝපණය නොකරන්නේ ඔබ විදෙස්ගතවීමට පෙර ඔහු ඔබට ප්‍රහාරය වීමට පෙර දිනේ සහ ප්‍රහාරය වූ දින ප්‍රහාරයට පෙරත් මේ ගැන දැනුම් දීලා තිබුණු නිසා කියලා. එනෝ ඔබ උත්සාහ කරන්නේ ඔහුට වගකීමක් නොපැරවීම තුලින් ඔබත් මේ සිද්ධියට අදාළ වගකීමෙන් මිදෙන්න බව මම යලි යලිත් යෝජනා කරනවා. යයි නීතිඥවරයා සඳහන් කළා. මම එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම එහෙම දැනගෙන හිටියනම් කිසිම දවසක අවශ්‍ය පියවර නොගෙන පිටව නොයන බව හිටපු ජනාධිපතිවරයා සඳහන් කළා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන යම් පරීක්ෂණයකදී ජනාධිපතිවරයා මේ ගැන දැනගෙන ඉඳලා වළක්වා ගන්න පියවරක් ගත්තේ නැහැ කියලා ඔප්පු වුණොත් ඔහුට එරෙහිව පියවර ගැනීම අසාධාරණ නැහැ නේදයි නීතිඥවරයා හිදී විමසා සිටියා. ඔව්, එහෙම ඔප්පු වෙනවා නම් අසාධාරණයක් නැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දින 8ක් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි දුන් අතර ඔහුගේ සාක්ෂි විමසීමේ කටයුතු අදින් අවසන් වනවා. ප්‍රධාන වශයෙන්ම මම රටට දීලා තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය තුල ජනතාවට දුන්න නිදහස ඇතැම් අය වැරදි විදිහට පාවිච්චි කළා. මේ අන්තවාදී සංවිධාන උඩට එන්නත් ත්‍රස්තවාදී සංවිධාන වලට සම්බන්ධ වෙන්නත් එකවර සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි, මගේ කාලෙම සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. යහපාලන විරසකය මේ ප්‍රහාරයට යම් හෝ බලපෑමක් ඇති වුණා කියලා කියනවා. නෑ, යහපාලන විරසකය මේකට හේතුවක් කියලා නෑ. මොකද නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ රවිසේන
රාජපත්‍ර මහත්තයාගේ සාක්ෂියෙන් කියවිලා තිබුණ මම දැක්ක මාධ්‍ය තුල මේක 2017 වගේ වෙන්නත් ඉඩ කඩ තිබුණයි කියලා සහරාන් වැනි ඉතාමත්ම ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් මෙහි වූ පිරිසක් මේ රටෙන් පිට ඇති කියලා මම විශ්වාස කරනවා. හැමදාම මාව වට කරගත්තා ඒක බොහොම ඉස්සුදී. මම ඉතින් මාධ්‍යයට සම්පූර්ණ නිදහස දුන්න කෙනෙක් නේ. ඉතින් ඒක නිසා මම මාධ්‍යයට බොහොම කැමතියි. ඉතින් මේ වට කරගත්තාම මම මේ අමනාපෙන් එහෙම යන්නේ නැහැ. කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගේ මරණ ආදාහනය කිරීමේදී මියගිය පුද්ගලයාගේ පවුලේ සමාජිකයින් එහි වියදම් දැරිය යුතු නමුත් එම අවසන් කටයුතු සඳහා වියදම් දැරීමට නොහැකි පුද්ගලයින්ට යම් සහනයක් ලබා දීමට ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අයවැය තෙවනවර කියවීම හෙවත් අයවැය කාර්ක සභා අවස්ථා විවාදය අද තෙවන දිනටත් පැවති අතර අද දිනේ ජනමාධ්‍ය සහ විදේශ යන අමාත්‍යංශවල වැය ශීර්ෂ විවාදයට ගැනුණා. මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ අර සිංහරාජ වනාන්තරය එලිකිරීම සම්බන්ධයෙන් මේ එන්වයරන්මන්ටල් සර්ටිෆිකේට් නැතුව පාර හදන්න පුළුවන් නම් දවස් 90න් ඇයි ප්‍රශ්නට උත්තර දෙන්න බැරි දවස් 90න් අනිවාර්යෙන් මේකට උත්තර දෙනවා. මොකද ඒ ජනතාවගේ අවශ්‍යතාවය මත තමයි ඒ පාර ඉදි වෙන්නේ. ගරු කතානායකතුමනි බලලා මල්ලෙන් පැන්නා. කිව්වා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ පාර හදනවා කියලා. අලුත් පාරක් සිංහරාජය හරහා කපලා නැහැ. තිබුණු කොන්ක්‍රීට් පාර කිලෝමීටරේ ඔබතුමා ගිහිලා තියෙනවද? ඔබතුමා ගිහිලා තියෙනවද ලංකාගමට? එක ගහක්වත් කපලා නැහැ. මේ වගේ ඊර්ෂ්‍යා කරන්න එපා රටට වැඩක් වෙද්දී. COVID-19 වසංගත තත්ත්වයේ ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පාලනය කිරීමට කටයුතු කළ බවට උදම් මැනූ රජය ඔක්තෝබර් මාසයේ සිට COVID-19 වසංගතයේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක් තුළ නැවත ව්‍යාප්ත වීමත් සමගම එම අසාර්ථකත්වයේ වගකීම ජනතාව වෙත පවරමින් සිටින. COVID-19 වසංගතය මෙරට වාර්තා වීමෙන් පසුව රජයේ රෝහල් වලට එක් කරන ලද PCR යන්ත්‍ර සංඛ්‍යාව 25ක් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කරන පරීක්ෂණ ක්‍රමවේදයක් වන ශනික ප්‍රතිදේහ පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියට මේ වන විටත් හඳුන්වා දී ඇත. මීට අමතරව පෞද්ගලික සමාගමක් විසින්ද ඔවුන්ට ලැබී ඇති ආනයන බලපත්‍ර අනුව පෞද්ගලික ප්‍රමාණයන් ඇනවුම් කර ඇත. COVAX මගින් පවත්වාගෙන යනු ලබන එන්නත් වැඩසටහනට අපි ඇතුළත් වූයෙමු. පළමු වටයේදීම අපගේ ජනගහනයෙන් 20%කට එනම් මිලියන 4.2ක ජනතාවකට මෙමගින් එන්නත ලැබීමට නියමිතය. මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ තවමත් එම නිපදවීම සඳහා අවසරය ලබන්නේ කවදාද යන්න කිසිවෙකු නොදන්නා බවය. 2020 අගෝස්තු මාස 2 වන දින සිට ඔක්තෝබර් 3 වන දක්වා කාල පරාසය තුල කිසිදු COVID-19 රෝගියෙක් සමාජය තුලින් වාර්තා වී නැත. COVID-19 මරණ ආදාහනය කරන්න ගියාම මුදල් අය කිරීමක් සිද්ධ වෙනවා මේ ගරු සෞඛ්‍ය ඇමතුමියනි. දැන් ඊ IDH රෝහලේදී රුපියල් 58000ක් ගෙවන්න කියලා තියෙනවා. මේ මරණයක් සිද්ධ වුණාම මේ මිනි පෙට්ටි ඒ ආදිය සොයා ගැනීමට ඒ පවුලේ අය තමයි කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් උන්ට හැකියාවක් නැත්නම් අපි ඒ සම්බන්ධයෙන් ඩෝනර්ස්ලට කතා කරලා ඒවා හොයලා දෙනවා. තවත් පුවත් කිහිපයක් දැන්. 2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මුදල් සාවද්ද ලෙස පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් සියලු දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවෙන් විත්තියේ සාක්ෂි නොකැඳවා එම විත්තිකරුවන් නිදහස් කරන්නේද නැද්ද යන්න පිළිබඳ තීන්දුව නොවැම්බර් 30 වනදා ප්‍රකාශ කරන බව කොළඹ මහාධිකරණය අද නිවේදනය කළා. දිවිනැගුම මුදල් රුපියල් මිලියන 2992ක් වැය කර දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර ලබා දීම තුළින් රජයේ මුදල් සාවද්ද ලෙස පරිහරණය කළ බවට ඔවුන්ට චෝදනා එල්ල කර තිබුණා. රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා දැඩි අපකොන්දේසි මත මුදාහරණ ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වීමට නියමිතයි. තරඟාවලියට සහභාගී වීම සඳහා තවත් විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඊ රාත්‍රියේ දිවයිනට පැමිණියා. එත් සමගින් අද දින 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ නිමාවට පත් වෙනවා. සුවදායි රාත්‍රියක්.